වේලාව රාත්‍රී 8යි විනාඩි 3යි. ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ අනුරාධපුර විජයපුර සිරි විජය විදර්ශනා භාවනා මධ්‍යස්ථානයේ සහ එම පිරිවෙනෙහි ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද කටුගම්පල නන්දරත්න ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. මෙම ධර්මානුශාසනාවේ දායකත්වයන් නිට්ටඹුව කිත්තම් මහර මීවල අංක 170 නිවසේ පදිංචි සුමේදා තෙන්නකෝන් මහත්මිය ඇතුළු පිරිස. මාලබේ උඩවත්තපාර අංක 914න් 2 නිවසේ පදිංචි DMA දසනායක මහතා. කැකනදුර පරවාහැර ලේකම් නිවසේ සොයිරු සොයිරියන්. හොරණ ගල් දඬුගොඩ ශ්‍රී විනයාලංකාර මාවත අංක 27 නිවසේ පදිංචි DC අබේසිංහ මහතා. මොරන්තුඩුව මහගෝනදුව අමරගිරිහි TVB සුරම්මෙලතා මහත්මිය. රාජගිරිය නාවල කොස්වත්තපාර පළවන පටුමග අංක 10 නිවසේ පදිංචි හේමා නන්දනී සේනාරත්න මෙනවිය පිටකෝට්ටේ එපිටමුල්ල පාරේ පැපිලියවල අනුරාගොඩ අංක 190 නිවසේ පදිංචි කමල් බුද්ධික පියරත්න මහතා. සදහෙවතුනි, අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සති සුපට්ඨිත සූත්‍රය ඇසුරු කරගෙනයි දේශකයන්න් වහන්සේ ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. දැන් අපි තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම භන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝහි කෝචි භික්ඛවේ භික්ඛුවා භික්ඛුනීවා පංච ධම්මේ භාවේති පංච ධම්මේ බහුලී කරෝති තස්ස ද්වින්නං පලානං අඤ්ඤතරං පලං පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අජ්ජත්තං යේව පඤ්ඤාය අසුභානුපස්සී කායේ විහෙරති ආහාරේ පටික්කුල සංඤී සබ්බ ලෝකේ අනබිරත සංඤී සබ්බ සංඛාරේසු අනිච්චානුපස්සීති ධර්ම ශ්‍රවණාබිලාසී කාරුණික සදහවත් පින්නතුනි ශාන්තිනායක ලෝතර බුදුරජාණන් වහන්සේ නිර්වාණගාමී ප්‍රතිපදාවෙහි අපට හුරු පුරුදු කළ යුතු ධර්ම කාරණාවන් මැනවින් දේශනා කළා. ඒ දේශිත ධර්මයටයි පින්නතුන් සවන් යොමු කරන්නට සූදානම් වන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ පින්නතුනි අපට පැහැදිලි කළේ දේශනා කළේ ඒ නිර්වාණගාමී ප්‍රතිපදාවෙහි බෝසත් ගුණ දියුණු කරගත යුතු ආකාරය නිවන් බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන ඒ වෙනුවෙන් පිළිවෙත් පුරන කෙනෙකු තමන්ගේ ජීවිතය තුළ සංවර්ධනය කරගත යුතු කාරණාවන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම කාරණාවන් අතර පින්නතුන්ට අපි අද පැහැදිලි කරන්නට දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ වැදගත් කාරණා කිහිපයක් තමන්ගේ ජීවිතය තුළ සකස් කරගත යුතු. සති සුපට්ඨිත සූත්‍ර දේශනාවෙහි බුදුරජාණන් වහන්සේ කාරණා පහක් දේශනා කරලා තියෙනවා නිවන් අවබෝධ කරගන්නට බලාපොරොත්තු වන පිළිවෙත් පුරන සදහැවතුකු විසින් සංවර්ධනය කරගත යුතු. සාපින්නතුන් හැම දෙනාම නිර්වාණාවබෝධය සඳහාම මේ උතුම් ධර්ම කාරණාවන් උපනිශ්‍රය වේවා කියන බලාපොරොත්තුවෙන් ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවට සවන් යොමු කරන්න. පින්නතුනි මේ සංසාර ගමන සැපදායක ගමනක් නෙවෙයි. මේ සංසාර ගමන දුක්ඛදායක ගමනක්. සසරෙහි අපි විවිධ වූ ආත්ම භාවයන් ලබමින් මේ සංසාර ගමනෙහි යෙදෙමින් අපමණ දුක් වේදනාවන් වලට මුහුණ පානවා. ඒ හැම දුකකින්ම අත මිදෙන්න පින්නතුනි අපිට මේ ධර්ම මාර්ගයේ ඉවහල් වෙන උපකාර වෙනවා.
අපේ හිතේ බලාපොරොත්තුවක් තියෙන්නට ඕන කවදා හරි ඉක්මනින්ම මේ සාංසාරික දුක් දුරු කරලා මම උතුම් නිවන සාක්ෂාත් කරගන්නවයි කියලා. එහෙම බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් ඇති කරගෙන පිළිවෙත් පුරන අපේ පින්නතුන් තමන්ගේ ජීවිතය තුළ මේ කාරණා කෙරෙහි වඩාත්ම අවධානය යොමු කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝහි කෝචි භික්ඛවේ භික්ඛුවා භික්ඛුනීවා පංච ධම්මේ භාවේති පංච ධම්මේ බහුලී කරෝති. යම්කිසි භික්ෂුණියක් හෝ භික්ෂුවක් හෝ සදහැවතෙක් නිවන් අවබෝධ කරගන්නට බලාපොරොත්තු වෙන කෙනෙක් කාරණා පහක් තියෙනවා පංච ධම්මේ භාවේති වැඩි දියුණු කරන්නට ඕන. පංච ධම්මේ බහුලී කරෝති බහුල වශයෙන් මේක භාවිතා කරන්න ඕන. බහුල වශයෙන් පිළිපදින්නට නැවත නැවත අනුගමනය කරන්නට ඕන භාවිතා කරන්නට ඕන. එහෙම භාවිතා කළාම දේශනාවේ සඳහන් වෙනවා තස්ස ද්වින්නම් පලානං අඤ්‍යතරං පලම් පාටිකංකං. ඒ කියන්නේ යම්කිසි කෙනෙකුට මේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ අනාගාමිතා. කියන්නේ යම්කිසි කෙනෙක් මේ ධර්ම කාරණාවන් මනවින් පිළිපදිනවා නම් අරහත් භාවයට පත්වන්නට පුළුවන් මේ ජීවිතය තුළදීම. එහෙම නැතිනම් අනාගාමිතා අනාගාමී බවට හෝ පත්වෙන්නට පුළුවන් කියලා. ඒ කියන්නේ පින්නතුනි ධර්ම මාර්ගයෙහි මනවින් මේ කාරණාවන් පිළිපදින කෙනෙකුට ඒ නිර්වාණගාමී ප්‍රතිපදාවෙහි අවසානය දක්වා නිර්වාණය දක්වාම මේ ජීවිතයේදීම ගමන් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ කාරණා පහ තමයි ඉද භික්ඛවේ භික්ඛුනෝ අජ්ජත්තං යේව සති සුපට්ඨිතා හෝති. යම්කිසි කෙනෙක් මේ ශාසනයෙහි විශේෂයෙන් භික්ෂුවක් භික්ෂු කියන නාමය මෙහි හඳුන්වුවත් උපාසක උපාසිකාවන් භික්ෂු භික්ෂුණීන් මේ සිව්වනක් පිරිසම තමයි ආරමුණු වන්නේ. යම්කිසි කෙනෙකුගේ ආධ්‍යාත්මයෙහිම යම්කිසි සතියක් සිහියක් ස්මෘතියක් වැඩි දියුණු කරගන්නවා නම් ඒ සතිය වැඩි දියුණු වීමම මේ නිර්වාණගාමී ප්‍රතිපදාවේ කෙනෙක් ඉදිරියට ගමන් කරන්නට නිවන් අවබෝධ කර ගැනීම සඳහා මහත් වූ උපකාරයක් වෙනවා. ඒ වගේම තමයි පින්නතුනි ධම්මානං උදයත්ත ගාමිනියා පඤ්ඤාය අසුභානුපස්සී කායේ විහෙරති. ඒ සඳහන් කරන්නේ මේ ස්කන්ධ ධර්මයන් පිළිබඳව එහි උදයව්‍ය ඇතිවීම නැතිවීම පිළිබඳව ප්‍රඥාවෙන් දැනගෙන අසුභානුපස්සී කාය විහෙරති ශරීරය පිළිබඳව අසුභ වශයෙන් බලමින් වාසය කරන්නට පුළුවන්. ආහාරය පිළිබඳව පිළිකුල දකිමින් වාසය කිරීම. සබ්බ ලෝකේ අනබිරත සංඤී මේ ලෝකයේ සියලු දේවල් පිළිබඳව නොඇලෙන ස්වභාවය වැඩි දියුණු කිරීම. සබ්බ සංඛාරේසු අනිච්චානුපස්සී සියලු සංස්කාරක ධර්මයන් පිළිබඳව අනිත්‍ය වශයෙන් බැලීම දැකීම. මේ කියන කාරණා පහ පින්නතුනි නිවන් අවබෝධ කරගන්න ප්‍රාර්ථනා කරන කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ මොහොතින් මොහොත සංවර්ධනය කරගන්නට ඕනේ. දියුණු කරගන්නට ඕනේ.
එහෙම වුණාම තමයි නිවන් මගෙහි කෙනෙක් ඉදිරියට ගමන් කරන්නේ. එහෙම වුණාම තමයි නිවන් අවබෝධය සඳහා කෙනෙක් සුදුස්සෙක් බවට පත්වන්නේ. බෝසත් ගුණ දියුණු වන්නේ. අපි කාල වේලාව අනුව බලමු මේ කාරණාවන් අපේ ජීවිතයට අපි කොහොමද එකතු කරගන්නේ? යෝගාවචරයේ හැටියට කොහොමද අපි මේවා සංවර්ධනය කරගන්නේ? නිවන් අවබෝධ කරගන්න ප්‍රාර්ථනා කරන කෙනෙක් හැටියට බෝසත් ගුණ හැටියට කොහොමද අපි මේවා අපේ ජීවිතේ දියුණු කරගන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අජ්ජත්තං යේව සති සුපට්ඨිතා හෝති. ආධ්‍යාත්මයෙහිම සතිය මනාව පිහිටුවාගෙන කටයුතු කරන්න. සති කියන වචනේ අපේ පින්නතුන්ට පැහැදිලි. පින්නතුන් බොහොම අවබෝධයෙන් සති කියන වචනේ පිළිබඳව සිටින්නේ. සති කියලා කියන්නේ සිහිය. සිහිය මනාව පිහිටුවා ගැනීම නිවන් මගෙහි වැදගත්ම කාරණාවක්. සතිය කියලා කියන්නේ පින්නතුනි මේ මොහොතේ මේ වර්තමානය තුල තමන්ගේ මනස සිහිය මේ සියලු දේ පිළිබඳව තමන්ගේ සිත පිළිබඳව තමන්ගේ සිතුවිලි පිළිබඳව පවතින දේ පිළිබඳව අවධානය යොමු කිරීම. එළඹ සිටි සිහි නුවණින් යුක්තව කටයුතු කිරීම. මේ වෙලාව නැත්තම් පින්නතුනි අපිට යමක තියෙන සත්‍ය දේ අවබෝධ කරගන්න බැරුව යනවා. සත්‍යම දේ, ඇත්තම දේ, ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගන්නට නම් සිහිය මනාව පිහිටන්නට ඕන. ඇත්ත ඇති සැටියෙන් දකින්න පින්නතුනි අපිට සිහිය දියුණු කරගන්නකොට පිහිටුවා ගන්නකොට ඒක අභ්‍යාස වශයෙන් Tamanගේ මනස හුරු කරද්දී පුරුදු කරද්දී බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වපු මඟ පෙන්වීම තමයි සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන්නේ. සතර සතිපට්ඨානය. ආකාර හතරකින් Tamanගේ සිහිය පිහිටුවාගෙන කටයුතු කරන්න. කායේ කායානුපස්සී විහෙරති. Tamanගේ කයෙහි කය අනුව බලමින් වාසය කිරීම. Tamanගේ ශරීරය පිළිබඳව කයෙහි පැවැත්ම පිළිබඳව සිහිය මනාව පිහිටුවාගෙන කටයුතු කිරීම. ඒ වගේම වේදනාව පිළිබඳව Tamanගේ සිහිය මනාව පිහිටුවාගෙන කටයුතු කිරීම. ඒ වගේම Tamanගේ සිත පිළිබඳව සිහිය මනාව පිහිටුවාගෙන කටයුතු කිරීම. ඒ වගේම ධර්මයන් පිළිබඳව Tamanගේ සිත මනාව පිහිටුවාගෙන කටයුතු කිරීම. පින්නතුනේ එහෙම කටයුතු කරන්නට Tamanගේ සිහිය මනාව පිහිටුවා ගන්නට අවශ්‍ය කරන්නේ ඇයි? සත්‍ය කියලා කියන්නේ මේ ලෝකෙ පින්නතුනේ පවතින පරම සත්‍ය තමයි අනිත්‍යතාවය. මේ හැම දෙයකම අපිට දකින්නට ලැබෙන්නේ නিত্য සුඛ සුභ සහගත බවක් නෙවෙයි. අපිට මේ හැම දෙයකම දකින්නට ලැබෙන්නේ අනිත්‍ය අසුභ අසාර ස්වභාවය. ඒක පින්නතුනේ අපිට මනාව වැටහෙන්නේ නැහැ. අපේ සිතෙහි සතිය හරියටම පිහිටලා නැති නිසා. නිවන් අවබෝධ කර ගැනීම සඳහා පරම සත්‍ය වූ මේ අනිත්‍යතාවය මනවින් වටහා ගන්නට පින්නතුනි හොඳට සිහිය හුරු කරලා පුරුදු කරලා තියෙන්න ඕනේ. එම කෙනෙකුට තමයි අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් මේ ත්‍රිලක්ෂණ අවබෝධය ලබන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ නිවන් අවබෝධ කරගන්න පාරමිතා පුරන බලාපොරොත්තු වන ගුණ දියුණු කරන කෙනෙක් පළමුවෙන්ම තමන් තුළ සංවර්ධනය කරගත යුතු අංගයක් හැටියට දේශනා කළා
සති සුපට්ඨිතා හෝති. මනාව තමන්ගේ සතිය සිහිය පිහිටුවා ගන්න, සතිය සිහිය දියුණු කරගන්න. අපි පින්නතුන්ටත් භාවනාමය වශයෙන් තමන්ගේ මනස හොඳින් පුහුණු කරන්නට පුළුවන්, පුරුදු කරන්නට පුළුවන්. තමන්ගේ සිතෙහි සතිය සිහි කල්පනාව ඉතා හොඳින් සංවර්ධනය වෙන ආකාරයට සමත භාවනාවක් හැටියට අනුස්සති භාවනාවන් මනාව වඩන්න පුරුදු කරගන්නට පුළුවන් නම් ඒ සතිය සිහිය වැඩි දියුණු කරගන්න පුළුවන්. විදර්ශනා භාවනා පිළිවෙතෙහි සතිපට්ඨාන සූත්‍රයට අනුව ඒ සතර සතිපට්ඨානයන් වඩන්නට පුළුවන් නම්, හුරු කරන්නට පුරුදු කරන්නට පුළුවන් නම් සිහිය මනාව දියුණු කරගන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි පින්නතුනි, ධම්මානං උදයත්ත ගාමිනියා පඤ්ඤාය අසුභානුපස්සී කායේ විහෙරති. මෙතන මේ ධම්මානං කියලා කියන්නේ ස්කන්ධ ධර්මයන් පිළිබඳව. අපේ මේ ශරීරය සකස් වෙලා තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්කන්ධ පහකින්. මේ පංචස්කන්ධය පිළිබඳව පින්නතුනි පවතින සැබෑ ස්වභාවය තමයි අනිත්‍යතාවය. ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා සෑම විටම. රූපයත් එහෙමයි, නාමයත් එහෙමයි. මේක නුවණින් දකින්න ඕන. උදයත්ත ගාමිනියා පඤ්ඤාය, ප්‍රඥාවෙන් මේ ඇතිවීම නැතිවීමේ ස්වභාව ස්කන්ධයන්ගේ දකින්න මනස පින්නතුනි විදර්ශනා වශයෙන් හුරු කරන්න ඕන, පුරුදු කරන්න ඕන. එම විදර්ශනා වශයෙන් මේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම නුවණින් දකින්නට හුරු කරන කෙනා, පුරුදු කරන කෙනා අසුභානුපස්සී කායේ විහෙරති. නිරන්තරයෙන්ම මේ ශරීරය පිළිබඳව පින්නතුනි අසුභානුපස්සී, අසුභ වශයෙන් බලමින් දකිමින් තමයි වාසය කරන්නේ. බලන්න අපේ සමාජ ගොඩාක් දෙනෙක් මේ ශරීරය දකින්න පින්නතුනි සුභ සුඛ වශයෙන්. ලස්සනයි, හොඳයි, සුඛයි, සැපයි, සනීපයි කියලා තමන්ගේ මේ ශරීරය පිළිබඳව, රූපය පිළිබඳව, ඒ වගේම තමන්ගේ මනස පිළිබඳව, ජීවිතය පිළිබඳව කල්පනා කරන්නේ, දකින්නේ, හිතන්නේ. සමහරට නিত্য සුඛ සුභ සහගත වශයෙන් අරගෙන දැඩිව උපාදාන වශයෙන් අරගෙන මම මගේ කියලා මේ ශරීරය පින්නතුනි විවිධ අයුරින් ඇලීමෙන්, ආසාවෙන් පෝෂණය කරනවා. අපිට කවදාවත් මේ ලෝකයෙන් මිදෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ලෝකය කියලා කියන්නේ මේ පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය. පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකයෙන් මිදෙන්නට නම් පින්නතුනි අපි මේ පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය දෙස බලන්නට ඕනේ සුභ සුඛ සහගත වශයෙන් නෙවෙයි. එහි තියෙන අසුභ, අසාර, අස්තීර ස්වභාවය තමයි දකින්න ඕන, බලන්න ඕන, හිත හුරු කරන්න ඕනේ. අසුභානුපස්සී කායේ විහෙරති. මේ ශරීරයේ අසුභ වශයෙන් බලමින් වාසය කරන්නට හිත හුරු කරන්න ඕනේ. කෙනෙක් හිතෙන්නට පුළුවන්, කියන්න පුළුවන් එම අසුභ වශයෙන් බලන එක එතරම් හොඳ දෙයක් නෙවෙයි කියලා. පින්නතුනි සත්‍යම දේ, ඇත්තම දේ අපි නුවණින් විමසලා බලපුහා භාවයක් හොඳ බවක්
අපිට මේ ශරීරය තුල දකින්නට ලැබෙන්නේ. අපිට දකින්නට ලැබෙන්නේ මෙහි අසුභ බව, අසාර බව, මේ ශරීරයේ පිළිබඳව පවතින විවිධ වූ දුක් සහගත බව. ඒක තමයි සත්‍ය. ඒ සත්‍ය වශයෙන් තමයි දැකීම කියලා කියන්නේ අසුභානුපස්සී කාය විහෙරති. මේ ශරීරයේ ඇත්තම ස්වභාවය අසුභ ස්වභාවයයි. අස්ථීර ස්වභාවයයි. අසාර ස්වභාවයයි. ඒ සත්‍යම දේ දකින්න එක පින්නතුනි කොහොමද වරදක් වෙන්නේ? වරදක් වෙන්නේ නැහැ. අසුභානුපස්සී කාය විහෙරති. මේ ශරීරයේ පිළිබඳව නිතර පින්නතුනි අසුභ අසාර වශයෙන් බලන්න දකින්න සත්‍ය වශයෙන්ම අවබෝධ කරගන්න අපේ මනස අපි හුරු කරන්න ඕනේ, පුරුදු කරන්න ඕනේ, පුහුණු කරන්න ඕනේ. ඒ වගේම විවිධ වූ භාවනා ක්‍රම තමන්ගේ ජීවිතය තුළ වඩනවා ඇති. බොහෝ පින්කම් කරනවා ඇති. පින්නතුනි සැබෑ ලෙසම නිවන් අවබෝධය සඳහා ඒ සියල්ල කරන අතරතුර ඔබ තමන්ගේ මනස හුරු කරන්න ඕනේ, පුරුදු කරන්න ඕනේ. තමන් මම මගේ කියලා අරගෙන ඉන්න මේ ශරීරය පිළිබඳව අසුභ අසාර වශයෙන් සත්‍ය වශයෙන් දකින්න. ඒක සුඛ සුභ වශයෙන් අල්ලගන්නේ නැතුව, ආසාවෙන් ග්‍රහණය කරගන්නේ නැතුව සත්‍යම ස්වභාවය, අසුභ ස්වභාවය දකින්න නිරන්තරයෙන්ම තමන්ගේ හිත හුරු කරන්න ඕන, පුරුදු කරන්න ඕන. අසුභානුස්සති භාවනාවක් වශයෙන් වඩමින් පින්නතුනි මේ අසුභය මෙනෙහි කරන්න ඕනේ. එහෙම වාසය කරන කෙනෙකුට පින්නතුනි තමන්ගේ ශරීරයේ පිළිබඳව පවතින ඇල්ම, ආසාව, තෘෂ්ණාව, මේ බැඳීම ටික ටික දුරු කරගන්නට පුළුවන්කම තියෙනවා. සංසාරේ පින්නතුනි අපි මේ ස්කන්ධයන් පිළිබඳව, රූපය පිළිබඳව, නාමයන් පිළිබඳව දැඩි ලෙස ඇලිලා බැඳිලා ආසාවෙන් හිටපු නිසා තමයි තාමත් අපි මේ සසරට ඇලිලා ඉන්නේ, බැඳිලා ඉන්නේ. මේවා අතහරින්නට නොහැකිව අපේ මනස උපාදාන වශයෙන් සියල්ල අරගෙන ඉන්නේ, දුක් විඳින්නේ. එනිසා මේ ජීවිතය තුළ අපි පුළුවන් තරම් තමන්ගේ ශරීරය පිළිබඳව, තමන්ගේ ස්කන්ධයන් පිළිබඳව, පංචස්කන්ධයන් පිළිබඳව සැබෑ වූ දේ සත්‍ය දකින්න පින්නතුනි මනස හුරු කරන්න ඕනේ, පුරුදු කරන්න ඕනේ. එම පුරුදු කළේ නැත්තම්, අසුභ වශයෙන් අසාර වශයෙන් මේක සත්‍ය වටහා ගන්න උත්සාහ කළේ නැත්තම් අපිට පින්නතුනි මේ ආත්ම භාවයෙන් පසු නැවතත් මේ සසර ප්‍රවාහයේ ආයෙත් මේ ස්කන්ධයන් ලැබමින් සංසාර දුකටපත් වෙනවා. අපිට දුකෙන් මිදෙන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙම වුණාම ඒ නිසා අසුභානුපස්සී කායේ විහෙරති. අසුභ වශයෙන් බලමින් වාසය කිරීම නිවන් අවබෝධ කරගන්නට ප්‍රාර්ථනා කරන කෙනෙක්, පිළිවෙත් පුරන කෙනෙක් තමන්ගේ ජීවිතයේ හුරු කළ යුතු කාරණාවක්. ඊළඟට දේශනා කරන බුදුහාමුදුරුවෝ ආහාරේ පටික්කුල සංඤී. ආහාරය පිළිබඳව පිළිකුල සිහි කිරීම. පටික්කුල සංඤී කියලා කියන පින්නතුනි මේ පිළිකුල් සංඥාව ඇති කරගන්න එක. මේ කාරණාව පින්නතුනි ඊ타ත්ම වැදගත් වෙනවා. ආහාරය පිළිබඳව අපි මොනතරම් ලොල් බවක්, කැමැත්තක් තියනවද කියලා හිතන්න. ආහාරය පිළිබඳව රස තෘෂ්ණාවක් අපි විවිධ විදිහට රසයන් ලබමින්, ඒ පිළිබඳව ඇලෙමින්, බැඳෙමින්, ඒ රසය පිළිබඳව, ආහාරයන් පිළිබඳව අපි විවිධ විදිහට කටයුතු කරනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ නිවන් මගෙහි ගමන් කරන කෙනෙක් නිවන් අවබෝධය සඳහා තමන්ගේ ජීවිතය හුරු කරන පුරුදු කරන බෝසත් ගුණ තියෙන කෙනෙක්. තමන් ගන්න ආහාරයෙහි නොඇලී නොබැඳී එහි පිළිකුල පිළිබඳව දකමින් වාසය කරන්නට පුළුවන් වෙන්නට ඕන කියලා. පින්නතුනි, ආහාරයේ පිළිබඳව පිළිකුල දකිනකොට අපිට භාවනාමය වශයෙන්ුත් මේක වඩන්න පුළුවන්. භාවනා කර්මස්ථානයක් හැටියට. සමත භාවනා කර්මස්ථානවල මේ ආහාරයේ පටික්කුල සංඥාව කියලා මේ ආහාරයේ පිළිබඳව පිළිකුල මෙනෙහි කරමින් ඒ පිළිබඳව තමන්ගේ මනස තුළ අවබෝධයක් ඇති කර ගැනීමේ හිත හුරු කිරීමේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒක වැදගත්. අපි ගන්න මේ ආහාරය විවිධ විදිහට මුවින් ඇතුල් කරගත්තට පස්සේ අපි මේ දකින හිතපු ඒක අපි විවිධ විදිහට ආසාවෙන් තෘෂ්ණාවෙන් ග්‍රහණය කරගත්තු ස්වභාවය නැතුව යනවා. ඒවා කැබලි වලට කැඩිලා යනවා. කෙල සමග මිශ්‍ර වෙලා මේ ශරීරයට එකතු වෙනකොට උගුරෙන් පහළට යනකොට අර ආහාරයක් පිළිබඳව අපි දැකපු සුබ බව ඒ ආහාරය පිළිබඳව ඇති කරගත්තු ආසාව පින්නතුනි මේ ශරීරයට එකතු වෙනකොට අපිට ඒක දකින්නට ලැබෙන්නේ නැහැ. සැබවින්මහි ස්වභාවය දුර්ගන්ධයි. ඒ ස්වභාවය නම් පින්නතුනි අසුභයි. එනිසා ආහාරය පිළිබඳව පවතින ලොල් බව ආසාව අපිට දුරු කරගන්න අපිට කල්පනා කරන්න පුළුවන්. අපි ගන්න මේ ආහාරය අපි මේ දකින දේ දකින ස්වභාවය මුවින් ඇතුල් වුණාට පස්සේ කුස තුලට ගමන් කරනකොට එහෙම ස්වභාවයක් මෙහි දකින්නට ලැබෙන්නේ. ඊළඟට පින්නතුනි රසය පිළිබඳව තියෙන ආසාව. ආහාර පිළිබඳව අපිට මතක් වෙද්දිම විවිධ වූ රසයන් තමයි අපිට අපේ මනස සිත යොමු වෙන්නේ. අපිට ඒ රසයට තියෙන ලොකු තෘෂ්ණාවක් ආසාවක් විවිධ වූ විදිහට ඒ රසය විඳින්න. එයම පින්නතුනි අපේ මනස තෘෂ්ණාවෙන් ඒ රසය විඳිමින් තමන්ගේ මනස තුළ ඇතිවෙන ඇලීම බැඳීම ආසාව වැඩි වෙන්න හේතු වෙනවා. ඒක පින්නතුනි පුළුවන් තරම් පාලනය කරගන්න ඕනේ. ආහාරයක් දැක්කහම තමන්ට ආහාරයක් ලැබුණාම ඒ ආහාරය පිළිබඳව පින්නතුනි තෘෂ්ණාවෙන් තොරව ආසාවෙන් තොරව ඇලීමකින් තොරව ඒ ආහාරය අනුභව කරන්න පුළුවන් නම් තමන්ගේ මනස එහෙම හුරු කරගන්න පුළුවන් නම් ඒක ඊ타ත්ම වැදගත් වෙනවා. මේ නිවන් මගෙහි පිළිවෙත් පුරන කෙනෙක් පින්නතුනි නිරන්තරයෙන්ම ආහාර පාන පිළිබඳව පවතින තෘෂ්ණාව මැඩ පවත්වා ගන්න ඕනේ. ආහාර පාන පිළිබඳව තියෙන ආසාව ඇලීම ලොල් බව දුරු කර ගන්න ඕනේ. එම දුරු කර ගන්නට නම් නිරන්තරයෙන්ම ඒ ආහාරයන්ගේ පිළිකුල් ස්වභාවය පිළිබඳව තමන්ගේ මනස හුරු කරන්න ඕනේ, දකින්න ඕනේ. එහෙම දකින කෙනෙක් තමන්ගේ ජීවිතයේ පින්නතුනි බොහොම සංවරශීලී කායික මානසික සංයමයකින් යුක්ත තැන්පත් පිළිවෙත් පුරන කෙනෙක් බවට පත් වෙනවා. බෝසත් ගුණ ඇත්තෙක් බවට පත් වෙනවා. තමන්ගේ මනස හුරු කරන්න පුළුවන් නම් පුරුදු කරන්න පුළුවන් නම් එම ඇලෙන බැඳෙන ආසා කරන මේ ආහාරයන් පිළිබඳව නොඇලී නොබැඳී ඉන්න. සබ්බ ලෝකේ අනබිරත සංඤී
ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිවන් අවබෝධ කරගන්න ඒ උතුම් නිර්වාණ අවබෝධය සඳහා තමන්ගේ ජීවිතය හුරු කරගන්න පුරුදු කරගන්න උත්සාහ කරන කෙනෙක් කල්පනා කළ යුතු ආකාරයක්. සබ්බ ලෝකේ අනබිරත සංඥා. අනබිරතය කියලා කියන්නේ පින්නතුනි නොඇලීම. සබ්බ ලෝකේ මේ ලෝකේ සියලු ලෝකයේ පිළිබඳව ලෝකේ සියල්ල පිළිබඳව අපි අරගත්තාම හැට පෙනෙන දේවල්, කනට ඇහෙන දේවල්, නාසයට දැනෙන දේවල්, තමන්ගේ දිවට ශරීරයට දැනෙන දේවල් මේවා පිළිබඳව පින්නතුනි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී පිළිබඳව බලන්නකෝ අපේ හිතේ කොච්චරනම් ඇලීමක්, බැඳීමක්, ආසාවක් තියනවද කියලා. රූපයක් දැක්කහමත් රූපයන් පිළිබඳව ඇලෙන ස්වභාවයක් තියෙනවා. ඒක සමහරට පුද්ගලයෙක් වෙන්න පුළුවන්, දෙයක් වෙන්න පුළුවන්, දේවල් වෙන්න පුළුවන්. සමහර දේවල් පිළිබඳව අපිට ඇලීමක් නැහැ. නමුත් හොඳට කල්පනා කරලා බැලුවොත් එහෙම පින්නතුනේ අපි ගොඩාක් දේවල් වලට ඇලිලා තියෙනවා, බැඳිලා තියෙනවා. ආසාවෙන් මේ ඉඳුරන් පිනවීම පිළිබඳව පවතින ලොල් බව මහත් වූ බාධාවක් කියලා. එද මේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් පිළිබඳව තියෙන ඇලීම, බැඳීම, ආසාව මොනතරම් Tamanගේ මේ පිළිවෙත් ජීවිතයට බාධාවක් වෙනවද කියලා. ඔබ උත්සාහ කරගෙන තියනවාද ඒ ආසාව, ඒ ඇලීම, ඒ බැඳීම අඩු කරගන්න ඕනේ කියලා. පින්නතුනි නිවන් අවබෝධ කරගන්න බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන කෙනෙක් විශේෂින්ම ඔය ඉඳුරන් පිනවන්න තියෙන ආසාව අඩු කරගන්න කල්පනා කරන්න ඕනේ. පුළුවන් තරම් ඒක දුරු කරගන්න කල්පනා කරන්න ඕනේ. පුරුදු කරන්න ඕනේ. නෙක්ඛම්ම සංකප්ප කියලා කියන්නේත් ඒකම තමයි. නෛෂ්ක්‍රම්‍ය කියලා කියන්නේ නික්මීම කියලා කියන්නේ. එතන සඳහන් කරන්නේ මේ ගිහිගෙයින් නික්මීම කියන එක නෙවෙයි. Tamanගේ පසින්දුරන් පිනවීමෙන් වෙන් වෙන්නට ඕන තියෙන කැමැත්ත. බලාපොරොත්තුව. එහෙම කල්පනාව තමයි නෙක්ඛම්ම සංකප්ප කියලා කියන්නේ. මේ ඉන්ද්‍රියන් පිනවීමෙන් මම පුළුවන් තරම් ඈත් වෙන්න ඕනේ, අඩු කරගන්න ඕනේ, දුරස් වෙන්න ඕනේ කියන කල්පනාව. ඇයි එහෙම හිතන්න ඕනේ? පින්නතුනේ ඉන්ද්‍රියන් පිනවන්න අපි මේ සසරට තව තව බැඳෙනවා. ඒකයි. සසරට බැඳෙන ස්වභාවය දුරු කරගන්නට නම් ඒ සසර බැඳෙන ස්වභාවයෙන් මිදෙන්නට නම් පින්නතුනේ අපිට පුළුවන් තරමක් හිත හුරු කරන්න ඕන, පුරුදු කරන්න ඕනේ. මේ ලෝකෙ සියල්ල පිළිබඳව නොඇලී ඉන්න, නොබැඳී ඉන්න. සවිශේෂයෙන්ම ඉන්ද්‍රිය පිනවීම පිළිබඳව, පසින්දුරන් පිනවීම පිළිබඳව පුළුවන් තරම් නොඇලී නොබැඳී ඉඳ හිත හුරු කරන්න, පුරුදු කරන්න. ඒ වගේ අසුභ බව, අසාර බව, අස්ථීර බව දකින්න, විදර්ශනාවෙන් දකින්න, නුවණින් දකින්න. දැකලා මේ ලෝකෙ සියල්ල පිළිබඳව නොඇලුණු, නොබැඳුණු මනසක් පින්නතුනි Tamanගේ මනස දියුණු කරගන්න. එහෙම මනසක් ගොඩනගා ගන්න. ඒ සඳහා Tamanගේ හිතෙහි අවධානය නිතර නිතර යොමු කරන්න. ඒ වගේම තමයි සබ්බ සංඛාරේසු අනිච්චානුපස්සේ. සියලු සංස්කාරක ධර්මයන් පිළිබඳව අනිත්‍ය වශයෙන් බලමින් වාසය කිරීම. සියලු සංස්කාරක ධර්මයන් පිළිබඳව සබ්බ සංඛාරේසු අනිච්චානුපස්සේ. සංස්කාරයන් කියලා කියන්නේ මේ ලෝකේ හටගෙන තියෙන හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු සියල්ල. මේ අපිට ඇහැට පෙනෙන මේ පරිසරයේ තියෙන සියල්ල සංස්කාර. මේ ශරීරයන්, මේ පුද්ගලයන්, දේවල් හැම දෙයක්ම. ඔය හැම දෙයකම ස්වභාවය පින්නතුනි නුවණින් බලන්න නিত্য ස්වභාවයක් නෙවෙයි.
පවතින්නේ අනිත්‍ය ස්වභාවයක්, වෙනස් වෙන ස්වභාවයක්. සංස්කාරයන්ගේ ස්වභාවයන් තියෙන උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා. හට ගැනීමක් තියෙනවා, විනාශ වීමක් තියෙනවා, වෙනස් වීමක් තියෙනවා. දකින්න පුරුදු වෙන්න. ඒ අනිත්‍ය වශයෙන් දැකීමටම කරනවා. සබ්බ සංඛාරයේ සුනවනම් දියුණු කරගන්නවා නම් එහෙම කෙනෙකුට ඒ නිවන් මඟ සැරසෙන බවයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී දේශනා කරන්නේ. ඔබට නැවතත් ඒ කාරණා පහ අපි සිහිපත් කරන්න. සති සුපට්ඨිතා හෝති, සිහිය පිහිටුවා ගැනීම. ඒ වගේම අසුභානුපස්සී කාය විහෙරති, අසුභ වශයෙන් බලමින් වාසය කිරීම. ආහාරේහි පටික්කුල සංඥාව වැඩි දියුණු කිරීම. මේ ලෝක සියල්ල පිළිබඳව නොඇලී නොබැඳී ඉන්නට තමන්ගේ හිත හුරු කිරීම අනබිරත හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස, අද දායකත්ව අරමුණු සහ ප්‍රාර්ථනාවන්. අදට 3 මාසකට පෙර පරලෝ සැපත් හිටපු ගම්පති අලවි කිරීමේ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික කළමනාකරු ඒ.එච්.එම්. තෙන්නකෝන් පියාණන්ට මීට දසවසරකට පෙර පරලෝ සැපත් විශ්‍රාමික පාඨශාලාචාර්යිනී එස්. තෙන්නකෝන් මෑණියන්ට, වසර 4කට පෙර පරලෝ සැපත් කමලා කලුනායක මෑණියන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා. නිට්ටඹුව කිත්තම් මහර මීවල අංක 170 නිවසේ පදිංචි සුමේදා තෙන්නකෝන් මහත්මිය, උපාලි කලුනායක මහතා සහ අචින්ත කලුනායක මහතා. අදින් වසර 30කට පෙර පරලෝ සැපත් රත්නපුර කලවාන කොස්වත්ත හෙළගිරි නිවසේ වාසය කර පසුව තලංගම උතුර මාළඹේ පොතුවරාව පාර අංක 1039 නිවසේ විසූ විශ්‍රාමලත් පාඨශාලාචාර්යිනී ඩී.බී.ඩබ්ලිව් කොතලාවල මහත්මියටත් වසර 50කට පමණ පෙර පරලෝ සැපත් විශ්‍රාමලත් විදුහල්පති ඩී.එම්. වංශපාල දසනායක මහතාටත් ගාල්ල නෙළුව මධ්‍යගම වත්තෙහි විසූ වසර 34කට පෙර පරලෝ සැපත් එච්.එල්.ඕ. මද්දුම මහතාටත් මව්පිය දෙපාර්ශවයේ පරලෝ සැපත් සියලුම ඥාති මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් වයස අවුරුදු 103ක් ඉක්මවා සුජීවත්ව සිටින මධ්‍යගම වත්තේ W. දහනායක ඇලිස් නෝනා මහත්මියට හා සියලුම ඥාති මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහාත් දේශකයන්න් වහන්සේටත් ලක්වාසී ලෝකවාසී සැමට සෙත් පැතීම සඳහාත් දායකත්වයේ දරනවා. මාළඹේ උඩවත්ත පාර අංක 914 2 නිවසේ පදිංචි ඩී.එම්. ආනන්ද දසනායක මහතා සහ පවුලේ සියලු දෙනා. මාතර පරවාහැර ලේකම් නිවසේ පදිංචිව සිට තෙමසකට පෙර පරලෝ සැපත් වූ සොයුරිය හේවා මද්දුම ලියනගේ රංජනී ගුරු මාතාවටද හේවා මද්දුම ලියනගේ ඩේවිඩ් රාලහමී සහ සෝමා සමරනායක වන දෙමව්පියන් ඇතුළුව පරලෝසපත් සියලු ඥාති මිත්‍රාදීන්ට සසර ගමන සුවපත් වී නිවන් සුව ලැබේවායි යන ප්‍රාර්ථනාවෙන් යුතුව දායකත්වයේ දරනවා. කැකනතුර පරවාහැර ලේකම් නිවසේ සොයුරු සොයුරියන්. හොරණ ගල්ලේඳඩුගොඩ ශ්‍රී විනයාලංකාර මාවත අංක 27 නිවසේ පදිංචි ඩී.සී. අබේසිංහ සහ සී.පී. විජේසිංහ වන තමන්ගේ 50 වන විවාහ සංවත්සරය ජූනි මාස 11 වන දිනට යෙදී ඇති බැවින් තමන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහාත් ඒ නිමිත්තෙන් සුජීවත්ව සිටින නිලන්ත ජානක පාලිත පුතුන් තිදෙනාට මුණුබුරු මිනිබිරියන්ට හා ලේලිලාටත් සියලුම ඥාති මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුව තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම සඳහාත් දෙපාර්ශවයේ පරලෝසෙපත් දෙමව්පියන් ඇතුළු සියලුම ඥාති මිත්‍රාදීන්ට නිවන් සුව පැතීම සඳහාත් දායකත්වයේ දරනවා. හොරණ ගල්ලේදඬුගොඩ ශ්‍රී විනයාලංකාර මාවත අංක 27 නිවසේ පදිංචි ඩී.සී. අබේසිංහ මහතා. පරලෝ සැපත් ටී.වී. පීටර් අප්පුහාමි පියාණන්ට සීටින් හෙට්ටිආරච්චි මෑණියන්ට ටී.වී.එස්. හේමලතා සොයුරිය ඇතුළු මියගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින පවුලේ සැමට නිදුක් නිරෝගී සුව චිරජීවනය පැතීම සඳහාත් අපවත් දායකත්වයේ දරනවා. මොරොන්තුඩුව මහගෝණදුව අමරගිරි නිවසේ පදිංචි ටී.වී.බී. සුරම්යලතා මහත්මිය. නාවල කොස්වත්ත පළවන පටාදීන්ටත් රාජගිරිය වැලිකඩවත්ත අංක 100න් 8 ලිපිනෙහි පදිංචිව සිට පරලෝ සැපත් කේ.ජී.ඒ. හාසවතී පුංචි අම්මාට සහ සී.එම්. පියදාස බාප්පාටත් පිළියන්දල පදිංචිව සිට පරලෝ සැපත් ශීලා සමරනායක මහත්මියටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් දායකත්වයේ දරනවා. රාජගිරිය නාවල නිමස 11 වන දින උපන්දිනය සමරන
ආනන්ද සරත් රත්නායක මහතාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහා 2007 වසරේ දෙසැම්බර් මාස 19 වන දින පරලෝ සැපත් ඩිංගිරි මැණිකේ විජේසිංහ මෑණියන් ඇතුළු තම පවුලේ සියලුම දෙනා නමින් පරලෝ සැපත් සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම සඳහා ධර්මදේශනාවට වැඩම කළ අතිපූජ්‍ය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ පැතීම සඳහා සුජීවත්ව සිටින එස් විජේසිංහ මහතා ඇතුළු පවුලේ සැමටත් ශාන්ති රත්නායක ඇතුළු පවුලේ සැමටත් රුවන්වැල්ලේ ධර්මසේන රත්නායක කුසුමා රත්නායක ඇතුළු පවුලේ සැමටත් සංජය විජේසිංහ මහතා ඇතුළු පවුලේ සැමටත් හිග්ගස්සේන VW විජේසිංහ මහතා ඇතුළු පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහා සදේවක ලෝකයාටත් තමන් ඇතුළු සැමටත් මේ ධර්ම දානමය කුසල බලයෙන් උතුම් ධර්ම අවබෝධයේ පිණසම හේතු වාසනා වේවායි යන අරමුණින් යුතුව දායකත්වයේ දරනවා පිටකෝට්ටේ එපිටමුල්ල පාරේ පදිංචි ශාන්ති රත්නායක මහත්මිය සහ එස් විජේසිංහ මහතා ඇතුළු පවුලේ සැම. අනුරාගොඩ අංක 190 දරන නිවසේ පදිංචිව සිට 2014 ජූනි මාස 12 වන දින පරලෝ සැපත් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයෙන් නියුතුව විශ්‍රාමිකව සිටි මනුවෙල් පියරත්න මහතාට සහ පලියටි යන අංක 75න් 1 වින්දන නිවසේ පදිංචිව සිට 2016 වසරේ පෙබරවාරි මාස 2 වන දින පරලෝ සැපත් විශ්‍රාමික ග්‍රාම නිලධාරී එස් වින්සන්ට් ප්‍රනාන්දු මහතාට සහ පවුලේ මියගිය සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා පවුලේ සියලුම දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට ආශිර්වාදය ලබා ගැනීම සඳහා කොරෝනා වසංගතයෙන් මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම සඳහා එම ව්‍යසනයෙන් අප මව්බිම බේරා ගැනීමට වෙරදරන වෙද විරුවන් රණවිරුවන් ඇතුළු සියලු පාර්ශ්වයන් හට සෙත් පැතීම සඳහා දායකත්වයේ දරනවා පැපිලියවල අනුරාගොඩ අංක 190 නිවසේ පදිංචි කමල් බුද්ධික පියරත්න මහතා සහ ආර් රොස්ලින් මෑණියන් ඇතුළු පවුලේ දූදරු මුණුබුරු මිනිබිරියන්. අවසරයි ස්වාමින් වහන්සේ. ධර්මදේශනාව සඳහා දායකත්වයේ දරූ පින්වත් හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. එවැගේම පරලෝසපත් වූ හැම දෙනාගේමත් අමයන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. සාදු සාදු සාදු. සදහැවතුනි, ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ අනුරාධපුර විජයපුර සිරි විජය විදර්ශනා භාවනා මධ්‍යස්ථානයේ සහ එම පිරිවෙනෙහි ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද කටුගම්පල නන්දරතන ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. සදහැවතුනි, ඔබටත් පුළුවන් ස්වදේශීය සේවයේ ධර්මදේශනාවන් සඳහා දායකත්වය ලබා ගන්න. කතා කරන්න ආගමික අංශයට 140. මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් මෙම දුරකථන අංකයෙන් විමසන්න. 011307 1082 011307 1082. ඔබට තෙරුවන් සරණයි.